ආයුබෝවන්. අද මා ඔබ සමග එකතු වෙනවා මේ වාරයේ 4 ශ්‍රේණිය අවසාන පාඩම. 6 වෙනි පාඩම සත්තු විවිධත්වය. අපි ශාක විවිධත්වය පළවෙනි පාඩම අවසන් කරා. ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක නරඹන්නේ නැති. අපි දැන් බලමු සත්ව විවිධත්වය. සත්ව විවිධත්වය කියන්නේ සතුන් අතර තියෙන වෙනස්කම්. මේ වෙනස්කම් ගැන අපි ඉගෙන ගන්න නම් සතුන් ගැන ඉගෙන ගන්න ඕනේ. දැන්ට ලෝකයේ සත්ව විශේෂ ගණනාවක් ඉන්නේ. එතකොට අපිට පුළුවන් ද මේ සතාගෙන් සතා ඉගෙන ගන්න, අධ්‍යයනය කරන්න, නම් කරන්න. හරි අසීරු කාර්යයක්. විශාල ප්‍රමාණයක් සත්ව විශේෂ තිබෙනවා. එහෙනම් අපිට මේ සතුන්ව අධ්‍යයනය කරන්න, නම් කරන්න, සතුන්ව ගොඩවල් කරොත්, සතුන්ව කාණ්ඩ කරොත්, සතුන්ව වර්ග කරොත් අපිට පහසු වෙනවා සතුන් ගැන ඉගෙන ගන්න, අධ්‍යයනය කරගන්න. උන්ව නම් කරන්න. නමක් දෙන්න එපා. සතාව හඳුනා ගන්න. එතකොට අපි උදාහරණයක් විදියට අපේ නිවසට එන සතුන්, අපේ වත්තට එන සතුන්, අපේ නිවසේ ඉන්න සතුන් මම කීප දෙනෙක් උදාහරණයක් විදියට ගන්න. ගෙදර ඉන්නවා පූසා. බල්ලා ඉන්නවනේ. කීපයක් ගන්න පූසා. ගෙදරට එනවා විවිධ කුරුල්ලෝ. අපි ගමු කපුටා. කපුටා. ලේලා එනවනේ. වත්තට එනවනේ. ගෙදර පළතුරු ගස් තියෙනවනම් වවුල එනවනේ. ගෙදර මාළු ටැංකිය තියෙනවනම් මත්ස්‍යය ඉන්නවනේ. මාළු. මත්ස්‍යයින් ඉන්නවා ගෙදර. ගෙදර ඉන්නවා හුණ. හුණ ඉන්නවා. මැස්සෝ, මදුරුවෝ, කැරපොත්තෝ ගොඩක් ඉන්නවා. ගෙදර මල් වවලා තියෙනවා නම් අම්මා හරි ලස්සනයි අලංකාර. තවත් ලස්සනයි මේ මල් තිබෙන නිසා සමනලේ එනවා. සමනලේ. ගෙදර ඉන්න සත් කුඹුව, දලඹු, කටුස්සු, කටුස්සල්ලිය, කටුස්ස. වහින කාලෙට ගෙම්බෝ, මැඩියෝ ඒගොල්ලොත් වෙන්න පුළුවන් නේ. ගෙම්බ. මම සතුන් 10 දෙනෙක් ලියුවා. අපි බලමු මේ සතුන්ව ගොඩවල් ගන්න, කාණ්ඩ කරන්න. එහෙනම් ගොඩවල් ගහනවා නම් කාණ්ඩ කරනවා නම් මොන හරි ලක්ෂණයක් අපි පදනම් කරගන්න ඉපේ. දැන් ඔබ බැලිය දාලා තියෙන ගෙදර වේලෙන්න බැලිය දාලා තියෙන ඇඳුම් ටික ඔක්කොම ගෙනල්ලා අම්මකට කියනවා පුතේ නැත්නම් දුවේ ඔය ඇඳුම් ටික වෙන් කරන්න. අයියාගේ ඇඳුම්, තාත්තගේ ඇඳුම්,
අම්මගේ ඇඳු ඔයාගේ ඇඳු කොහොම තියෙනවා අන්න ගොඩවල් ගන්න මොන හරි ලක්ෂණයක් පදනම් කරගෙන අපි කියනවා නිර්ණායකයක් සතුන් කාණ්ඩ කරන්නේ යම්කිසි නිර්ණායකයක් අපි සතුන්ව කාණ්ඩ කරන් යොදාගන්න ලක්ෂණ නිර්ණායක සමහර වෙලාවට අපිට පුළුවන් මේ සතුන්ව ගොඩවල් ගහන්න මේගොල්ලෝ ඉන්ගේ සංචරණ ක්‍රමය යාමන සතුන් ඉන්නේ පීනන සතුන් ඉන්නේ ඇවිදින සතුන් ඉන්නේ බඩගාගෙන යන සතුන් ඉන්නේ පැන යන සතුන් ඉන්නේ සංචරණ ක්‍රමය එහෙම නැත්නම් ඊගොල්ලන්ගේ ශරීර හැඩය දේහ හැඩය ශරීර හැඩය යන ගොඩවල් ගහන්න එහෙම නැත්නම් ඕගොල්ලන්ට මේ සතුන් ටික දුන්නොත් ගොඩවල් ගහන්න කියලා ගොඩවල් දෙකකට නැත්නම් ගොඩවල් දේහ වර්ණය සලක වර්ග කරන්න පුළුවන් ඕගොල්ලෝ එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ තියෙන කකුල් ගන්න පාද ගන්න බල එහෙම නැත්නම් මේගොල්ලන්ගේ භෝජන ක්‍රමය පෝෂණ ක්‍රමය පෝෂණ විලාසය ඒ වගේ පෝෂණ ක්‍රම ආදී විවිධ ලක්ෂණ පදනම් කරගෙන ඕගොල්ලන්ට පුළුවන් මේ සතුන්ව කාණ්ඩ කරන්න. අපි උදාහරණයක් විදිහට සංචරණ ක්‍රමය අරගෙන ගොඩවල් ගහන්න ගියොත් පියාඹීම පිහිනීම ඇවිදීම ඒකක් අපි ගමු ගොඩවල් තුනකට පුළුවන්ද කියලා පියාඹීම කරන සතුන් කියන්න බලන්න සමනලිය පියාඹනවා ඒක ඔයගොල්ලන්ට පැහැදිලිව වෙන් කරගන්න පුළුවන් ලක්ෂණයක් නේ සමනලය පියාඹීම කරන ඌසෝ පියාඹනවා දැකලා තියෙනවා කපුට පියාඹි වවුල පියාඹන සතේ මත්ස්‍යයි නැත්නම් මත්ස්‍යයෙන් ඉන්නවර පියාඹස්ලා කියන කතා වතුර උඩින් ඕම සුළු ප්‍රමාණයක් පියාඹල යනවා ඒ පියාඹේ මිනිහ ඌණ කරපොත්තා අපෝ නිවසේ ඕන තරම් ඉන්නව කරපොත්තෝ නේද සත්තු අත්ත බලන් ගියාම ගෙදර සත්තු ඉන්නව ගොඩ අව ගොඩාක් සත්තු ගෙම්බ පියාඹන සතුන් 4 දෙනෙක් ඉන්නේ අන්න ගොඩවල් වුණා සංචරණ ක්‍රමයේ දාගෙන පිහිනීම බලමු පිහිනන සත්තු ඉන්නවද කියලා මත්ස්‍යයෙන් ඉන්නවා මත්ස්‍යයෙන් මාළුන් කියන මාළු මත්ස්‍යයෙන් පිහිනීම කර ඇතම් වෙලාවට ගෙම්බ මැඩිය ඒගොල්ලෝ පිහිනීම කරනවා මේගොල්ලෝ දියගොඩ දෙකේම වාසය කරනවා අපි කියන්නේ උභය ජීවීන් කියලා නේද ජලයට දැම්මොත් පීනලා යන්න පුළුවන් පිහිනීම කරන්න පුළුවන් ගෙම්බව දාන්න පුළුවන් මේකට මත්ස්‍ය ගොඩට දාන්න පුළුවන් මේ පිහිනීම ගොඩට දාන්න පුළුවන් හැබැයි යාව ඇවිදීම ගොඩට දාන්න පුළුවන් පැන යනවා
වැඩිපුර ගොඩ බිමින් ඉන්න කෙනාට කියන්නේ ගෙම්බා. ඒ නිසා වඩා හොඳයි ගෙම්බව මෙතනට දාන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ගැටලුවක් එනවා පේනවා. ගොඩවල් ගහන්න ගියාම සමහරලට ඔයගේ මේ ලක්ෂණයක් අරගෙන අපි බෙදන්න ගියා මේකට දානවද මේකට දානවද ඔන්න ප්‍රශ්නේ එනවා. සමහරට දෙකටම දාන්න වෙනවා. අයි පීනීමත් කරනවා. ඇවිදීමත් කරනවා. සංචලන ක්‍රම කිහිපයක් තියෙනවා. අතෙන් සතුන් ලේන අතෙන් අතර පැන යන්න පුළුවන්. ඇවිදීම කර කපුටටත් පුළුවන් නේ ඇවිදී. අහුලම් කන්න යනකොට. නමුත් ප්‍රධාන සංචාරන ක්‍රමය අපි ගමු. පූස. පූන. පූන ඇවිදගෙන යන්නේ කොහෙද? පිටිවල. දැකලා කිනේ. කරපොත්තරත් පුළුවන් ඇවිදගෙන යන්න. පියඹීමක් කරන්න පුළුවන්. පියාපත් තියෙනවා. පියාපත් තියෙන නිසා මම මේකට දැන් මෙතන ගැටලුවක් වෙනවා. කටුස්ස. එහෙනම් මේ විදියට සතුන් කාණ්ඩ කරන්න පුළුවන් අපිට. මේ විදියට සතුන් කාණ්ඩ කරාම බලන්න ඇවිදීම කියන ලක්ෂණය ගත්තම මෙතන ඉන්න සතුන් ලොකු විවිධත්වයක් වෙනවා බලන්න. ලේන පූස සීරපාය සත්තු ඉන්නවා මෙතන. ලේන පූස කිරිබිල වැඩි. හුණ කටුස්ස බඩගාගෙන යන උරගේ ජීවින් දෙන්නේ ගෙම්බායන්නේ උබේ ජීවි ওই විදියට. අපේ පියාඹීම බලන්න. පියාඹීම ගත්තොත් සමනලය කපුට වවුල කරපොත් මේගොල්ලෝ අතර ලොකු විශාල විවිධත්වයක් වෙනස්කම් තියෙනවා මේ විදිහට ගොඩවල් කරාම. ඉතින් මෙහෙම ගොඩවල් කරලා ඉගෙන ගන්න අපහසුයි. පියාපත් දෙරීම නැත්තම් පියාඹීම කියන ලක්ෂණය අරගෙන සමනලය කපුට වවුල කරපොත්. වවුල කියන්නේ කවුද? පියාඹුවට කුරුල්ලෙක් නෙමෙයි. පක්ෂියෙක් නෙමෙයි. ඔගොල්ලෝ දන්නව වවුල කියන්නේ කවුද කියලා? ඌ කිරිබිල වෙන්න සතේ. ශීරප. කරපොත්ත සමනලය. එක කාණ්ඩයකට කපුට පක්ෂි. හැබැයි පුළුල් විවිධත්වයක් තියෙනවා මේගොල්ලන්. ඒ නිසා සතුන් කාණ්ඩ කිරීමේදී මේ විදියට බාහිර ලක්ෂණයක් අරගෙන මේ වගේ නිර්ණායකයක් භාවිතා කරලා සතුන් කාණ්ඩ කරාම ඒ සතුන් අතර තියෙන විවිධත්වය වෙනස්කම් ගොඩාක් ඈතයි. ගොඩාක් වැඩි. සමාන ලක්ෂණ තියෙන අය ගොඩවල් වෙන්නේ නැහැ. එකිනෙකට හාත්පසින් වෙනස් ජීවීන් කාණ්ඩ මෙතන ඉන්නේ. ඒ නිසා සතුන් අපි ඉගෙන ගන්නවා නම් අපිට පහසුයි යම් කිසි මේ විදියට සතුන් ගොඩවල් කරාම ඒ ගොඩේ ඉන්න ඔක්කොම සත්තු ටික ගොඩාක් සමාන ලක්ෂණ වලින් තිබෙනවනම් එක සතෙක් ගැන ඉගෙන ගත්තම ඇති. එතකොට ඒ සතා එක සතෙක් අපි අරගෙන ඉගෙන ගත්තාම අනිත් සත්තුන්ට ඒ ලක්ෂණ ඔක්කොම තිබෙනවා. නමුත් අපි මේ විදිහට සම්මලය අරගෙන ඉගෙන ගත්තොත් අපිට පුළුවන් ද කපුට වවුල කරපොත්ත ඒ ලක්ෂණ තියෙනවා කියලා කියන්න. පියෑඹීම කියන ලක්ෂණය ගත්තොත් මේගොල්ලෝ ඔක්කොම එක ගොඩේ ඉන්නවා. නමුත් මේ ගොඩේ ඉන්න සතුන්ගේ අනිත් ලක්ෂණ ගත්තොත් එකිනෙකට වෙනස්. කපුටට හොට තිබෙනවා. ඔව් මේගොල්ලන්ට හොටක් නැහැ. සාමනලයට සුණ්ඩාව තියෙනවා. අනිත් සත්තුන්ට නැහැ. කරපොත්තට මුඛ උපාංග තිබෙනවා. ඉතින් බලන්න ලොකු වෙනස්කම්. ඒ නිසා සතුන් අපි ඉගෙන ගන්නවා නම් නම් කරන්න යනවා නම්
අධ්‍යයනය කරන්න යනවා නම් මේගොල්ලන්ව වර්ග කරන්න විද්‍යාත්මකව සතුන් වර්ග කරන්න ඕනේ. විද්‍යාත්මකව සතුන් වර්ග කිරීමේදී එක ගොඩකට එන්නේ බොහෝ සෙයින් සමාන සතුන් කාණ්ඩ. අපි බලමු විද්‍යාත්මකව සතුන් කාණ්ඩ කරන්න කොහොමද කියලා. ඒකටත් ඕනේ නිර්ණායක. නිර්ණායක ඕනේ. දැන් ඕගොල්ලන්ට පරිසරයේ තිබෙන සතුන් ගත්තොත් මේ සතුන් ඒක සතුන් ඉන්නේ වත් ඉන්න සතුන් නැති. ඕගොල්ලෝ දැකලා ඇති උන් මිය ගියාම උගේ ශරීරයේ ඇතම් කොටස් ඉතිරි වෙලා තිබේ. දි รา පත් වෙන්න ගොඩක් කල් යනවා. උන්ගේ අස්ථි කැබලි ඇටසැකි ඉතුරු වෙනවා. මත්ස්‍ය ගෙදරට ගේනවා පිසීම සඳහා. ඒ ඇතම් මත්ස්‍යයන් කටු තියෙන ඒවා කන්න බෑනේ නේද? ඒක අපි අයින් කරනවා. පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. එහෙනම් ඇටකටු තිබෙන්නේ සැකිල්ලක් තිබෙන්නේ අභ්‍යන්තර සැකිල්ලක් තිබෙන්නේ සතුන් ඉන්නේ. අපි දැන් රූප රාම පෙළක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරනවා. ඒ සතුන්ගේ කුඳු ඇට පෙළක් එහෙම නැත්නම් පිටකොන්ද ඕගොල්ලෝ මේ ශරීරයේ පෘෂ්ඨීය ප්‍රදේශ දිගේ අතගාලා බලන්න. ඕගොල්ලන්ට හවුවේ ඇටපේලිය මේ හිස් කබලේ පහළ ඉන පහළ එහාට වෙනවා. ඒකට කියන්නේ මොකක්? පිටකොන්ද. පිටකොන්ද. සාමාන්‍ය අපි කතා කරන්නේ පිටකොන්ද. අතගාලා බලන්න පිටකොන්දක් තියෙනවද කියලා. මේ පිටකොන්දට අපි කියනවා කුඳු ඇට පෙළ. කුඳු ඇට පෙළ. දැන් බලන්න මිනිස් කුඳු ඇට පෙළක රූප රාමුවක් ඔබට පෙනේ. අපි මිය ගියාම අපි වැරළුවම මිය ගියාම දි รา පත් වෙන්නේ සෑහෙන කාලයක් යන නිසා අපේ සම්පූර්ණ අස්ථි සැකිල්ලක් අපිට බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇති. ඇතම් වෙලාවට භූම දානය කරලා අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ සමහර මරණ පරීක්ෂණ උසාවි නියෝග අනුව ඒ මිනි ගොඩ ගන්න. එතකොට තියෙන්නේ අස්ථි කැබලි. ඇටසැකිලි තියෙන්නේ අපිට දක්වන්න ලැබේ. අපේ ශරීරයේ තියෙන මස් පේශීමේ ඔක්කොම දිය වෙලා ගිහින් ඉතුරු වෙන කොටස්. ඒ වගේ සතුන් ඉන්නවා අර වගේ පිටකොන්ද කුණු වැටපෙළ. එහෙම නැත්නම් අපි තව නමක් කියනවා කෂේරු. එහෙනම් කුණු වැටපෙළක් හේවත් කෂේරුව තිබෙන සතුන් තියෙනවා. කොහොමද අපි දන්නේ කුණු වැටපෙළක් තියෙනවයි කියලා? උන් මිය ගියාම උන්ගේ ඉතුරු වෙන අවශේෂ වලින් අපි හොයාගන්න. ගෙදර ඉන්න හැතැම් සත්තු ඕගොල්ලෝ දැකලා ඇති මිය ගියාම ඒ විදියට කුණු වැටපෙළක් හේවත් කෂේරුව තියෙන සතුන් ඕගොල්ලෝ දන්නවා. කවුද? ගෙම්බෙක් මැරිලා උගේ ඇටසැකිල්ලක් බලා ගන්න පුළුවන්. කාටුස්ස මැරුණා ඇටසැකිල්ල බලා ගන්න පුළුවන්. ගෙදර පූස බල්ලා මිය ගියාම ඕගොල්ලෝ වල්ලනවනේ. ගෙදර වල්ලන. මාස දෙක තුනක් ගියාට පස්සේ හාරලා බැලුවොත් උගේ අස්ථි පද්ධතිය කුණු වැටපෙළක් සහිතව කෂේරුව සහිතව ඒ සැකිලි පද්ධතිය බලා ගන්න පුළුවන්. ගෙදරට එන සමහර කුරුල්ලෝ පක්ෂී
මිය ගියාම වල්ලන ගෙදරනේ අංගඩ ගහනවා. මීයෝ ගෙදරට එන මීයෝ ඌරු මීයෝ උන් සමහරලාට මිය ගියාම දේව නේද? එතකොට අපි මොකද කරන්නේ? උන්ව වල්ලනෝනේ. උන්දාහි කරනෝනේ. මාස දෙක තුනකට පස්සේ අපි හාරලා බැලුවොත් සතාගේ දේහේ පේන්නේ නැහැ. අපිට ඒ වෙනුවට මොනවද පේන්නේ? කොඳුයට පෙළෙහෙවත් කෂේරුව. එහෙනම් මේ කොඳුයට පෙළෙහෙවත් කෂේරුව තිබීම හෝ නොතිබීම අනුව අපිට පුළුවන් සතුන්ව විද්‍යාත්මකව කාණ්ඩ කරන්න. විද්‍යාත්මකව අපිට පුළුවන් සතුන්ව කාණ්ඩ කරන්න මොකද්ද නිර්ණායකය? පිටකොන්ද තිබීම නොතිබීම අනුව. එහෙම නැත්නම් කොඳුයට පෙළ තිබීම නොතිබීම අනුව. එහෙම නැත්නම් අපි කියනවා කෂේරුව සහිත සතුන්, කෂේරුව රහිත සතුන්. අපි කියමු කොඳුයට පෙළක්, කොඳු ඇට පෙළක් සහිත සතුන්. එහෙනම් කාණ්ඩ දෙකක්. කොඳුයට පෙළක් මම සමාදාන රහිත සතුන්. දැන් ඔබට මන් දෙන රූපරාමු ඉන්න සතු උරුවන්ද බලන්න මේ විදියට හඳුනගන්න. කුඹුවට පෙළක් තියනවද නැත්ද? අපේ නම් පිට අත ගාලා බැලුවේ. අපේ ඇටසැකිලි අපි දැකලා තියෙනවා. සමහර වෙලාවට ඇතැම් සතුන්ගේ ඇටසැකිල්ලක් තියනවද නැද්ද කියලා ඔබ දන්නේ නැති වෙන්නේ. නමුත් බලන්න මේගොල්ලන්ගේ අනිකුත් ලක්ෂණත් අපිට බැලුවේ. කුඹුවට පෙළක් තියනවද නැද්ද? බොහොමයක් සතුන් ඕගොල්ලෝ දන්නවා. දැක්කේ ගම කුඹුවට පෙළක් තියනවද නැද්ද කියලා කියනවා. ඒක අත්දැකීමෙන් දන්නවා. මේ කුඹුවට පෙළක් සහිත සතුන්ට අපි නමක් දෙනවා. අපේ පාඩමේ කුඹුවට පෙළක් සහිත සතුන්ට අපි කියනවා පෘෂ්ඨවංශී. පෘෂ්ඨ එනම් ඔබ පෘෂ්ඨවංශීන් කියලා කියපු ගමන් ඔබ දැනගන්න ඕනේ මේ සතුන්ට කුඳුයට පෙළක් හේවත් කෂේරුව තියෙනවා කියලා. එහෙනම් කුඳුයට පෙළක් රහිත සතු අපි හඳුන්වනවා අපෘෂ්ඨවංශී. එහෙනම් කියමු බලන්න කුඳුයට පෙළක් සහිත සතුන් ඔබ දන්න අර විදියට අපි කලින් පෙන්නපු සැකිලි අස්ති සැකිලි තිබෙන සතුන්. ගෙදර බල්ලා පූසා ගෙදර ඉන්න සත්තුවක් බලන්න පූසා ඒගොල්ලන්ගේ තිබෙන ගෙදරට ගෙන මත්ස්‍යයි ගෙම්බා සමහර වෙලාවට ඔබ උපහානීයදී දැකලා කැලෑවල අලි කොටි සිංහ ඒ වගේ සතුන්ගේ යටසැකිලි වෙන්නන්නේ. ගෙදරට එන සතුන් ඌණෙක් මිය ගියාම වලල බලන්න සැකිලි පද්ධති බලා ගන්න පුළුවන් ඔබට. ඔය වගේ සතුන් අපිට නම් කරන්න පුළුවන්. ගෙදරට එන සතු පක්ෂීන් අපිට ලියන්න පුළුවන්. කපුට උදාහරණ කුඳුයට පෙළක් රහිත සතු මෙලෙක් දේහය මේගොල්ලන්ට තිබෙන්නේ. තගාල පොඩි වෙන දේහ සමහරලාට
අපි ගොළු බෙල්ල වගේ සතෙක් ගත්තොත් පිට කට්ටක් තියෙන්න පුළුවන්. මේ ගෙදරට එන සත්තුම අපි ගමු. ගොළු බෙල්ල. ගොළු බෙල්ල මිය ගියාට පස්සේ මොකක්ද ඉතුරු වෙන්නේ? කට්ට විතර. පිට කට්ටක් තියෙන. කවචය කියලා අපි කියනවා. නේද? ගොළු බෙල්ලගේ පේශිමේ පාදයක් තියෙන. ඔය ගොළු බෙල්ල. ඉතින් මිය ගියාට මෙයාගේ මේ කටුව ඇතුලේ ශරීරයේ තව කොටසක් තිබෙනවා. ගොළු බෙල්ලෙක් එහෙම කෑවට පස්සේ මේ කට්ට විතරක් තියෙන ඉතුරු වෙන්නේ. ෂෙල් එක. ගොළු බෙල්ලට නෑ අස්ථි සැකිල්ලක් නෑ. පිටකොන්ද නෑ. කොඳුවට පෙළ නෑ. කෂේරුව නෑ. මැස්සෝ මදුරු විතරම අපිට හම්බ වෙනවා. නේද? මදුරු මැස්ස සමනලය මේගොල්ලන්ට නෑ. අනුවර උදුළු ගානකොට ඕන තරම් ගැඩවිල්ලු ඔබ දැක ගැඩවිල ඊතර ඉන්නවා. පණු බෙල්ල වර්ග අංගොල්ල මුදේ ඉන්න බෙල්ල අපි ගෙදරට නිවසට සමීපය අය ගමු. මේගොල්ලන්ගේ කුඳුවට පෙළ හේවත් කසීරුව නැහැ. අපි කියන නම මොකක්ද? අපුෂ්ඨ වංශය. නේද? ඒගොල්ලන්ට කියන්නේ අපුෂ්ඨ වංශය. සමහරට ඔබ ගෙදර ඔබේ නිවසේ ඇති කරනවා වෙන්න පුළුවන් ඉබ්බෝ. ඉබ්බා. ඉබ්බව අපි ගත්තොත් ඉබ්බව අයිති වෙන්නේ අර කටුස්ස මුණ අයිති වෙන කාණ්ඩේ. ඒ නිසා අපිට පුළුවන් ද ඉබ්බව දාන්න මේකට. හැබැයි එයාගේ අර විදිහට පිට කට්ටක් තිබෙනවා. පිට කට්ටක් තියෙනවා ඉබ්බව. නේද? එහෙනම් ඉබ්බව අපිට මේකට දාන්න බෑ. එහෙනම් ඉබ්බා අයිති වෙන්නේ මොන කොටද? මේගොල්ල ඉබ්බා. කරපොත් මේගොල්ලට කරපොත්. ගෙදරට එන සත්තු අපි ගත්තොත් අව ඉන්නව ගොඩ. ගෙදරට ගේනවනේ දැල්ල, ඉස්ස, කකුලුව. ගෙදරට ගේනවා විසීම සඳ දැල්ල ඉස්. ඒතර ගෙදරට ගේනකොට අනිවාර්යෙන් අම්මා මේගොල්ලන්ව සුද්ධ කරනකොට විසීම සඳහා එක්ක ආහාරයට ගන්නකොට කටු හැපෙනවා. අස්ථි සැකිල්ලක් නැහැ කියලා ඕගොල්ලන්ට දැන් දන්නවා. කුණුවට පිටක් රහිත සත්තු. අපි මුදුවැරළට ගියොත් මුදුවැරළේ ඉන්න ඇතම් සතු අපිට හම්බ වෙනවා කුණුවට පෙලක් නැති සතු. මුහුදු මල වගේ මුහුදු මල මුහුදේ ඉන්නවා තවත් බෙල්ල වර්ග ඕනම බෙල්ලේ මුහුදු මල එම්බ මැදිය මේ කොටට එන්නේ. මිනිසායි තියෙන්නේ මේ කොට. අපිවත් දාමු නේද අපි සත්‍ය මිනිස්. අයි මිනිසාට තියෙනවනේ පිටකොන්දේවත් කසේරු. පිටකොන්ද තිබෙන්නේ. මිනිසායි තියෙන්නේ මේ කොට.
නේ. එහෙනම් අපි මේ කොඳුයට පෙලක් සහිත සතුන් තවදුරටත් අපි බැලුවොත් මේ කොඳුයට පෙලක් සහිත සතුන් ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් ද බලන්න. මෙතනක් ඉන්නවා සතුන් කාණ්ඩ කිහිපයක්. මෙතන ඉන්නවා කිරි බීල වැඩෙන සත්තු. බල්ලා පූස. මිනිස් කිරි බීල වැඩෙන සතුන් ඉන්නවා. අපි කියමු පෘෂ්ඨවංශී. මේ පෘෂ්ඨවංශීන් තවදුරටත් කාණ්ඩ කිහිපයකට බෙදෙනවා. කවුද? පෘෂ්ඨවංශීන් කාණ්ඩ. මත්ස්‍යයන් ඉන්නවා. මත්ස්‍යයන් මාළු මත්ස්‍යයන් ඊළඟට ගෙම්බමැඩිය වගේ සත්තු ඉන්නවා. අපි කියමු උභයජීවි. ඊට පස්සේ ඌණා, කටුස්සා, කිඹුලා වගේ සතුන් ඉන්නවා. උරගෙයි ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම කොඳුයට පෙලක් තිබෙනවා. කොඳුයට පෙලක් ඒවත් කෂීර උරගෙයි. ඔතන ඉන්නවා කපුටා. ඉදරට එන කුරුල්ලෝ, පක්ෂී. හැබැයි වවුලයි කිනේ. වවුලත් එනවා පුෂ්ඨවංශීන් කාණ්ඩයට. හැබැයි වවුල පියෑඹීම කරාට වවුල පක්ෂියෙක් නෙමෙයි. ඇයි? ඌ කිරිබීල වැඩෙන සතෙක්. ශීරපායන්ගේ ලක්ෂණයි ඌට තිබෙන්නේ. පියෑඹීම තිබෙනවා. එහෙනම් මෙතන එනවා උරගෙයින්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගෙයින්, පක්ෂීන්, කුරුල්ලන්. අන්තිමට එනවා මිනිසා අයිති වෙන කාණ්ඩය, බල්ලා පූසා අයිති වෙන කාණ්ඩය. කවුද? ශීලපායන්. අපි රූපරාම පෙළක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අවසාන වශයෙන් මේ අද දවසේ ඉගෙනගත්තු පාඩම ඕගොල්ලන්ට තවදුරටත් අවබෝධ කරගන්න. මා සමග අවසාන වශයෙන් පැවරුමක යෙදිලා පැවරුමක් අපි කරුම එකතු වෙලා. පැවරුම අපි අවසානයේ මේ පාඩමේ දෙවෙනි කොටස සමගින් යලි හමු. ඕගොල්ලන්ට සුබර දවසක්. ළමයි දැන් ඕගොල්ලන්ට රූප රාමුවක් පේනවා. මුහුදු වෙරළ ආශ්‍රිතව හමුවන සත්ත්ව විශේෂ කිහිපයක් ඇතුළත් රූප රාමුව. මේ රූප රාමුවේ 1 සිට 10 දක්වා සතුන් 10 දෙනෙක් ඉන්නවා. දැන් මේ සතුන් 10 දෙනා ඉස්සෙල්ලා ඔගොල්ලෝ හඳුනාගෙන මේ සතුන් පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන් ලෙස කාණ්ඩ කරන්න ඕන. වගුවක දක්වන්න ඕන. අපි ඉස්සෙල්ලා රූප රාමුවේ ඉන්න 1 සිට 10 දක්වා තියෙන සතුන්ව හඳුනගමු. අංක 1. අංක 1 රූප රාමු. අංක 1 ඉන්නේ ඔයගන්ට පේනවා පක්ෂියෙක් නේ. තව ටිකක් හොඳට බැලුවොත් ඌ මුහුදු ලිහිණියෙක් කියලා ඔයගලන්ට හඳුනා ගන්න පුළුවන්. අංක 2 මම ටිකක් ලොකු කරලා පෙන්නන්න. අංක 2 කැස් බෑවෙක් කියලා ඔයගොල්ලෝ හඳුනා ගන්න. අංක 3 ඔයගන්ට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මත්ස්‍යයෙක් කියලා නේද? මත්ස්‍ය විශේෂයක්. අංක 4 ඉන්නේ කවුද? ඉස්සෙක් නේද?
අංක 4 ඉන්නේ ඉස්සේ. ඊළඟට බලන්න අංක 5. අංක 5 හොඳට අඳුර ගන්න පුළුවන්. කකුලුවේ. මේ කකුලුව තාපස කකුලුවේ. නිකං කකුලුවෙක් නෙමෙයි තාපස කකුලුවේ. අංක 6 මුහුදු බෙල්ලෝනේ. ඔයගොල්ලෝ මුහුදු වෙරළේ ඇවිදගෙන යනකොට ඕනතරම් මුහුදු බෙල්ලෝ ඉන්නවා. ඊළඟට අංක 7 කියන්නේ ස්ටාර්ෆිෂ් එහෙම නැත්නම් අපි කියනවා පසඟිල්ල කියලා. ඊළඟට අංක 8 බලන්න. මුහුදු මලක් නේ. අංක 8 කියන්නේ මුහුදු මල. අංක 9 නම් ඕගොල්ලෝ හොඳටම දන්නවා. ගොඩබිමත් දකින්න ලැබෙනවා. ගොළු බෙල්ල. අංක 10 ගැඩවිලා එහෙම නැත්නම් අපි කියමු පණුව. දැන් දුවේ පුතේ ඔය සතුන් 10 දෙනා ඕගොල්ලෝ දැන් මේ විදියට රූපරාමුවේ පේන විදියට පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් ලෙස සඳහන් වගුවක මේ සතුන් 10 දෙනා ඇතුළත් කරන්න ඕන. ඒතර ඔයගොල්ලෝ දන්නවා පෘෂ්ඨවංශීන් කියන්නේ කොඳු ඇට පෙලක් හෙවත් කසේරුවක් සහිත සතුන්. එහෙනම් මේ රූපරාමුවේ 1 සිට 10 දක්වා ඉන සතුන් අතරේ ඕගොල්ලෝ පෘෂ්ඨවංශීන් සතුන් එක පැත්තකටත් අපෘෂ්ඨවංශීන් සතුන්. මොකද අපෘෂ්ඨවංශීන් කියන්නේ කොඳුවට පෙලක් රහිත එහෙම නැත්නම් කෂේරුවක් රහිත සතුන්. අපි දැන් බලමු අංක 1 සිට මේ සතුන්ව මේ වගුවට ඇතුළත් කරන්න. අංක 1 මුහුදු ලීනිය. මුහුදු ලීනිය ඉන්නේ මොන කාණ්ඩයේද? කොඳුරේ පෙලක් තියනවද? කොඳුරේ පෙලක් නැද්ද කියලා බලන්න. අපි දන්නවා පක්ෂීන් සියලු දෙනාටම කෂේරුව තියෙනවා. එහෙනම් මුහුදු ලීනිය ඉන්නේ පෘෂ්ඨවංශීන් කාණ්ඩයට. අංක 2 බලමු. අංක 2 ඉන්නේ කැස්බෑව. ඒතර කැස්බෑව කියන්නේ කෂේරුවක් තියෙන සත්වෙක්. උරගයෙක් නේ. උරගයින් සියලු දෙනාටම කෂේරුව තිබෙනවා. එහෙනම් කැස්බෑව මොන කාණ්ඩයටද අයත් වෙන්නේ? කෂේරුවක් තියෙන නිසා පෘෂ්ඨවංශය. ඊළඟට අංක 3ට අපි යන්න. අංක 3 අපි හඳුනාගත්ත මත්ස්‍ය විශේෂය. ඔයගොල්ලෝ මාළු කනවනේ. මත්ස්‍යයන්ගේ කටු දැකලා ඇතිනේ. එහෙනම් කෂේරුවක් තියෙනවා මත්ස්‍යයින්ට. එහෙනම් කෂේරුවක් සහිත සතුන් අයිති වෙන්නේ පෘෂ්ඨවංශය. එහෙනම් අංක 3 පෘෂ්ඨවංශය. ඊළඟට බලමු අංක 4. 4ත් ඔයගොල්ලෝ ගෙදරට ගේනවනේ. ආහාරයට ගන්න ඉස්ස. හැබැයි ඉස්සගේ දැකලා තියෙනවද ඔයගොල්ලෝ කටු කොඳු වැට පෙලක් කෂේරුවක් එහෙම කනකොටවත් හවු වෙලා තිබෙනවද? නෑනේ. ඒ වගේ සතුන් අයිති වෙන්නේ කොඳු වැට පෙලක් රහිත සතුන් කාණ්ඩයට. ඒ කියන්නේ එහෙනම් ඉස්ස එන්නේ අපෘෂ්ඨවංශීන් කාණ්ඩයට. ඊළඟට අංක 5. අංක 5 තාපස කකුලුව. උතර තාපස කකුලුව ඌට නෑ කෂේරුවක්. එහෙනම් අපෘෂ්ඨවංශීන් නේ. එහෙනම් තාපස කකුලුව අයිති වෙන්නේ අපෘෂ්ඨවංශීන් කාණ්ඩයට. අංක 6. අංක 6 කියන්නේ මුහුදු බෙල්ල. මුහුදු බෙල්ලක පිට කවචයක් තිබුණට ඇතුලේ කෂේරුකා නැහැ. කෂේරුව නැහැ. කොඳුයට පෙලක් නැහැ. එහෙනම් මුහුදු බෙල්ල අයිති වෙන්නේ අපෘෂ්ඨවංශීන් කාණ්ඩයට. ඊළඟට අංක 7 පසඟිල්ල. පසඟිල්ලගේ කෂේරුව
කොඳුවට පෙලක් නැහැ. එහෙනම් පසඟිල්ල අයිති වෙන්නේ අපුෂ්ඨ වංශී කාණ්ඩයට. ඊළඟට අංක 8. අංක 8 පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් මුහුදු මල. මුහුදු මල කියන්නේ බොහොම මෘදු දේහයක් තියෙන සතුන්. ඒගොල්ලන්ගේ ශරීරය තුල කශේරුව නැහැ. එහෙනම් කොඳුවට පෙලක් නැහැ. එහෙනම් අපුෂ්ඨ වංශී. එහෙනම් මුහුදු මල අයිති වෙන්නේ අපුෂ්ඨ වංශින් කාණ්ඩයට. ඊළඟට අපි බලමු අංක 9. අංක 9 ගොළු බෙල්ල. ගොළු බෙල්ලගේ පිටත කවචයක් තිබෙනවා. තිබුණට කශේරුව නැහැ. එහෙනම් ගොළු බෙල්ලා අපුෂ්ඨ වංශී. අවසාන වශයෙන් 10 ගැඩිවිල් පණුව. පණුව මෘදු දේහයක් දරනවා. පණුව ආකාර දේහයක් තියෙන්නේ. පණුවට නැහැ කශේරුව. එහෙනම් පණුව අයිති වෙන්නේ අපුෂ්ඨ වංශී කාණ්ඩයට. එහෙනම් දුවේ පුතේ ඕගොල්ලන්ට මේ විදියට සතුන් දුන්නොත් පුෂ්ඨ වංශීන් අපුෂ්ඨ වංශීන් ලෙස වෙන් කරන්න කාණ්ඩ කරන්න. ඕගොල්ලෝ කොඳුවට පෙලක් තියනවද නැද්ද කියන කරුණ බලලා සතුන්ව වෙන් කරන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.